භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සක්වල පිළිබඳව තියෙන තොරතුරු. ඒ කියන්නේ මේ අපි ඉන්න සක්වලේ තල 31ක් තියෙනවායි කියනවා. ඒ තල 31කෙහි අර්ථ දැක්වීම ආයුෂ පිහිටි ස්ථාන ඒ තල අතර ඇති දුර ප්‍රමාණය ඒ තලයන්හි උත්පත්තියට හේතු වන කුසලානුකුසල කර්මයන්ගේ විපාකයන් මේ කාරණාවන් අපි මේ අවස්ථාව තුළදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉස්සරවම අපි දැනගන්න ඕනි මේ කරුණු පිළිබඳව මිනුම් දණ්ඩක් විදිහට අපි භාවිතා කරන්නේ යොදුන. යොදුන් වලින් තමයි හැම දෙයක්ම මනින්නේ. ඒ නිසා යොදුනක් කියන්නේ කොච්චරද කියනවනම් වියත් දෙකක් එක රියනයි, රියන් 7ක් යෂ්ටි එකයි, යෂ්ටි 20ක් ඉස්බ එකයි, ඉස්බ 80ක් ගව් එකයි, ගව් 4ක් එක යොදුනයි. ඒ නිසා යොදුනක් කියලා කියන්නේ හැතැම්ම 16ක් පමණ දුරක් කියන එක අපි හිතින් මවා ගන්න ඕනේ. ඒ නිසාගේ මිනිස්සුන්ගේ ආයුෂ ප්‍රමාණය ඉස්සරෝම අපි කතා කරන්න ගත්තොත් මිනිසුන්ගේ ආයුෂ මෙච්චරයි කියලා සීමාවක් නැහැ. ඒ කියන්නේ හැමදාම එකම විදිහට තියනවා කියන්නේ නැහැ. අවමය මිනිසුන්ගේ ආයුෂ මනුස්ස ලෝකේ 10යි. පරමායුෂ 10ට අඩු වෙනවා. වැඩි වෙන්න ගත්තාම අවුරුදු අසංඛ්‍යය දක්වා වැඩි වෙනවා. ඒ නිසා මිනිසුන්ගේ ආයුෂ ප්‍රමාණයෙහි සදාකාලිකව ස්ථාවර භාවයක් පවතින්නේ නැහැ. අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙලා අවුරුදු 10ට අඩු වෙන කියන කාල සීමාවට කියනවා අපි අන්තකල්පයක් කියලා. ඉතින් ඒ නිසා මනුස්ස ලෝකයේ ආයුෂ ගත්තාම අපි මෙච්චරයි කියලා සීමා කරලා දක්වන්න බෑ. අඩු වෙනවා වැඩි වෙනවා. අවමයේ 10යි උපරිමයේ අවුරුදු අසංඛ්‍යයයි. ඒ වගේම සතර අපායික සත්වයන්ගේ ප්‍රමාණයත් නියමයක් නැහැ. දැන් අපි ගත්තාම නරකය කියන අපාය ප්‍රධාන වශයෙන් කොටස් 8කට බෙදෙනවා. ඒ වගේ ආයුෂ ප්‍රමාණය දක්වනවා ස්ථාවරව. නමුත් තිරිසන් අපාය, പ്രേත ලෝකය, අසුරනිකාය, මනුස්ස ලෝකය කියන මේ කොටස් 3-4 ගත්තාම මේ වගේ ආයුෂ වෙනස් වෙනවා. අඩු වෙනවා, වැඩි වෙනවා. ඒ සත්වයන් කර්මයන් සිද්ධ කරලා තියෙන කර්මයන්ට අනුරූපීව අඩු වෙනවා, වැඩි වෙනවා. සමහර භූමාටු දෙවිවරු ඉන්නවා. සතියක් ආයුෂ තියන අය ඉන්නවා, අඩමසක් ආයුෂ තියන අය ඉන්නවා, මාසයක් ආයුෂ තියන අය ඉන්නවා. ඒ වගේම කල්පයක් ආයුෂ තියන අයත් ඉන්නවා. ඒ නිසා ඒ සත්වයන්ගේ ආයුෂ වෙනස් වෙනවා. හැබැයි බ්‍රහ්මතල, දිව්‍යතල සහ අටමහා නරක කියන වගේ ආයුෂ වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ දැන් බ්‍රහ්මතල පිළිබඳව, දිව්‍ය ලෝක පිළිබඳව, මනුස්ස ලෝකයේ පිළිබඳව, තිරිසන් අපායවල පිළිබඳව ඒ වගේ ආයුෂ කොහොමද කියන එක තමයි මෙතනදී අපි දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ කරුණු කවදාවත් මිනිස් ලෝකයේහි විද්‍යාවකටවත් කිසිදු ශාසනයකින්වත් එලි කරන්න පුළුවන් කරුණු නෙවෙයි. ලෝතුරා බුදු කෙනෙකුගේ අසිරිමත් සම්බුද්ධ ඥානයට ගොදුරු වෙන විශේෂ වෙන කරුණු විතරයි මේ කරුණු. ඒ නිසා බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා පමණයි මේ වගේ කරුණු හෙලි කරන්නේ. ඊට අමතරව මේවා විද්‍යාවකින් හොයන්නවත් කිරලා මැනලා කියන්න පුළුවන් කරුණු නෙවෙයි. ඒ තරම් දියුණු නෑ. ඒ නිසා බුදු කෙනෙකුගේ අසිරිමත් ඥානයකින් විතරයි මේ බ්‍රහ්මතලවල, දිව්‍ය ලෝකවල, අපායවල වල, මහ පොළොවේ මේ වගේ ප්‍රමාණය ආයුෂ පිළිබඳව විස්තර කරන්න පුළුවන් වෙන්නේ, සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි ගමු දැන් බ්‍රහ්මතලයේ තමයි මේ ලෝකේ ඉහළින්ම තියෙන්නේ. මනුස්ස ලෝකයේ මධ්‍යස්තව ගත්තාම බ්‍රහ්ම ලෝකයේ ඉහළින්ම තියෙනවා. බ්‍රහ්ම ලෝකයේ ඉඳලා මනුස්ස ලෝකෙට කොච්චර දුරයිද කියනවා නම් සාමාන්‍ය උදාහරණයකින් ගත්තාම මේක පෙන්නනවා. බ්‍රහ්ම ලෝකයේ ඉඳලා දැන් අපි ගමුකෝ අනුරාධපුරේ ලෝහ ප්‍රසාදය තියෙනවා කියලා. ලෝහ ප්‍රසාදයේ තරම් විශාල පර්වතයක් බ්‍රහ්ම ලෝකේ ඉඳලා මනුස්ස ලෝකයට අතෑරියොත් වැටෙන්න මාස 4ක් ගත වෙනවායි කියනවා. අනේ ඒ තරම් විශාල පරතරයක් තියෙනවා, දුරක් තියෙනවා බ්‍රහ්මතල වලින් ඉඳන් මනුස්ස ලෝකයට. ඒක සාමාන්‍ය උදාහරණයක් විතරයි. අපි දැන් ඒවා වර්ෂ වලින් ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ අපි ජීවත් වෙන පෘථිවි ධාතුවේ ප්‍රමාණය ගත්තාම මේක ඝනකම තියෙනවා කියනවා යොදුන් 2,40,000ක්. මේකේ ඝනකම මහ පොළොවේ. ඒ වගේම වතුරෙන් උසුලාගෙන සිටින, ජලයෙන් උසුලාගෙන සිටින ප්‍රමාණය තියෙනවායි කියනවා 4,80,000ක්. ඒ වගේම වාතලයෙන් උසුලාගෙන තිබෙන ප්‍රමාණය කියනවා 9,60,000ක් යොදුන් ආවරණය වෙලා තියෙනවා කියනවා. ඉතින් ඒ නිසා එතනින් පිට වූ අජටාකාශය අනන්තයි, අපරිමිතයි කියලා කියනවා. ඒක යොදුන් වලින් නිම කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් ඝනකම තියෙනවායි කියනවා යොදුන් 2,40,000ක්. ජලයෙන් ආවරණය වෙලා තියෙන කොටස යොදුන් 4,80,000ක් කියලා කියනවා. ඒ වගේම වාතලයෙන් උසුලාගෙන තිබෙන ප්‍රමාණය 9,60,000ක් යොදුන් කියලා විස්තර කියනවා. දැන් අපි එකිනෙකට මේකෙදි විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා.
මේ සක්වල ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. ඒ තමයි කාම ලෝකේ, රූප ලෝකේ සහ අරූප ලෝකේ කියන කොටස් තුන. කාම ලෝක 11ක් තියෙනවා, රූප ලෝක 16ක් තියෙනවා, අරූප ලෝක 4ක් තියෙනවා. ඉතින් මේ විදිහට තමයි තල 31 බෙදලා යන්නේ. මේ ලෝකේ ප්‍රධාන වශයෙන් තල 31යි මේ සක්වලේ. ඒ නිසා සක්වලක් කියලා කියන්නේ ඉරහඳෙන් යැපෙන එක ලෝක ධාතුවක්. ඒ නිසා මේ ඉරහඳෙන් යැපෙන එහෙනම් තල 31ක් තියෙනවා. තල 31කටම සූර්යාලෝකයේ සහ හඳේ ආලෝකයේ වැටෙනවා. ඒකට තමයි අපි මේ තල 31ක් කියලා කියන්නේ මේ සක්වලට අදාළව. ඒ නිසා මේ වගේ කාම රූප කියන දෙකේ පංචස්කන්ධයක් තියෙනවා. ඒ කියන්නේ ශරීරයක් තියෙනවා. අරූප කියන ලෝකයේ රූපයක් නැහැ. ශරීරයක් නැහැ, පංචස්කන්ධයක් නැහැ. එහෙනම් කාම රූප අරූප කියන ප්‍රධාන තුනෙන් කාම සහ රූප කියන ලෝකවල පංචස්කන්ධයක් තියෙනවා කියලා පැහැදිලි කරනවා. ඒ වගේම තමයි බුදුදහමේ වර්ගීකරණයට අනුව එක ලෝක ධාතුවක් කියලා කියන්නේ මේක සක්වලක්. දැන් අපි පැහැදිලි කරේ එක ඉරකින් හා හඳකින් යැපෙන ලෝක ධාතුවක් තමයි මේ අපි සක්වල කියන. එතකොට ඒකට අදාළ භූමිතල 31ක් තියෙනවා කියලා පැහැදිලි කරනවා. අපි ඒ 31 පිළිබඳව තමයි මෙතනදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා එතනදී අපිට පැහැදිලි කරනවා කාම ලෝක කියලා කියන්නේ මොනවද කියලා ප්‍රධාන වශයෙන්. කාම ලෝකය කියන එක ගත්තාම අපිට පැහැදිලි වෙනවා ප්‍රධාන වශයෙන් නරකය, තිරිසන් යෝනිය, ප්‍රේත ලෝකය, අසුරුනිකාය කියලා ප්‍රධාන වශයෙන් කොටස් හතරක් තියෙනවා. ඒවට තමයි ප්‍රධාන නරක අපායවල හතර කියලා කියන්නේ. නරක, තිරිසන්, ප්‍රේත, අසුර කියලා. ඒ වගේම මනුෂ්‍ය ලෝකේ තියෙනවා. ඒ වගේම චාතුරු මහරජික දිව්‍ය ලෝකේ, තාවතින්සේ දිව්‍ය ලෝකේ, යාමය, තුසිතේ, නිම්මාන රතේ, පරනිම්මිත වශවර්තී කියලා දිව්‍ය ලෝක 6ක් තියෙනවා. එතකොට සුගති භූමි 7යි. අපායවල 4යි, දිව්‍ය ලෝක 6යි, මනුෂ්‍ය ලෝකේ සුගති භූමි 7ක් විදිහට තමයි ගණන් කරන්නේ. මනුෂ්‍ය ලෝකයේ 1යි, දිව්‍ය ලෝක 6යි, දෙකම සුගති නිසා සුගති භූමි 7යි, අපායවල 4යි. ඒ වගේම දැන් අපි ගත්තාම රූප ලෝක කියලා කියන්නේ මෙන්න මේවට. බ්‍රහ්ම පාරිසජ්ජේ, බ්‍රහ්ම පුරෝහිතය, මහා බ්‍රහ්මය කියන ඒවා ප්‍රථම අධ්‍යාන භූමි 3 විදිහට තමයි හඳුන්වන්නේ. ඒ වගේම ද්විතීයි අධ්‍යාන භූමි 3 තමයි පරිත්තාභ, අපමානභ, ආබස්සර. දැන් අර පළවෙනි ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී මෙන්න මේ ලෝක පිළිබඳව සාදුකාර දුන්නු හැටි මේ වගේ නම් වශයෙන් ඒකේ සඳහන් වෙනවා. ඒ වගේම තෘතීයි අධ්‍යාන භූමි 3 තමයි පරිත්ත සුභ, අප්පමාන සුභ, සුභ කින්නක කියන භූමිතල 3. ඒ වගේම චතුර්ථ අධ්‍යාන භූමි දෙකක් තියෙනවා. වේහප්පලය, අසඤ්ඤ සත්‍යය කියලා. ඒ වගේම තමයි අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිට්ඨ කියලා සුද්ධාවාස භූමි 5ක් තියෙනවා. එතකොට ඒවා තමයි රූප ලෝකයට අයිති වෙන්නේ. අරූප ලෝකයේ. දැන් එතකොට කාම ලෝකයට කිව්වා දිව්‍ය ලෝක 6යි, මනුස්ස ලෝකේ අපායවල 4යි. රූප ලෝකයට කිව්වා අපි දැන් කියපු බ්‍රහ්මතල ටික. ඊට පස්සේ අරූප ලෝකය කියලා කියන්නේ ආකාසනංචඤ්ඤායතනේ, විඥානංචායතනේ, ආකින්චඤ්ඤායතනේ කියන එකයි. නේව සංඥා නාසඤ්ඤායතනේ කියන අරූපාවචර භූමි 4 තමයි අරූප ලෝකය කියලා අපි හඳුන්වන්නේ. ඒවා අරූප ලෝක කියලා හඳුන්වන්නේ. ඒ වගේ පංචස්කන්ධයක්, රූපයක් නැහැ. සිතක් විතරයි තියෙන්නේ. ඒ නිසා දැන් අපි එකිනෙකට විස්තර කරගමු. ප්‍රධාන වශයෙන් අපිට හම්බ වෙනවා කාම ලෝකයේ අපි සඳහන් කරපු ප්‍රධාන 4 අපාය. එතන නිසා සතර අපාය හඳුන්වනවා අපුඤ්ඤාභී සංකාර කියලා. ඒ කියලා කියන්නේ පින් නැති බැවින් මේ සතර අපාය උපදිනවා. ඒ නිසා මේ අයගේ ආයුෂයේ කර්මය වෙන්නේ. ආයුෂයේ නිර්මාණය වෙන්නේ ආයුෂ කොච්චරද කියලා යාලා කරපු කර්මයට අනුරූපව. ඒ නිසා പ്രേත, අසුර, තිරිසන් කියන අපායවල තියෙන මනුස්ස ලෝකයේ ආශ්‍රිතව. මිනිස්සුන්ට සමීපවම තියෙන්නේ പ്രേත ලෝකයයි, අසුර ලෝකයයි, තිරිසන් අපායයි. දැන් ප්‍රධාන වශයෙන් අපි ගත්තාම මේ ගොඩාක්ම ප්‍රේතයන් ගොඩබිම ඇසුරු කරගෙන මිනිස්සු ආශ්‍රයම, මිනිස්සු ළඟින්ම, මිනිස්සුන්ගේ ප්‍රදේශවලම, මිනිස්සුන්ගේ තලයේම ජීවත් වෙනවා කියනවා. අසුරයන් ජීවත් වෙනවා කියලා කියන්නේ ගොඩාක්ම මහ මුහුද ආශ්‍රය කරගෙන තමයි අසුර ලෝකයේ පවතිනවයි කියලා කියන්නේ. ඒ නිසා ඊට පස්සේ අපිට හම්බ වෙනවා ප්‍රධාන වශයෙන් නරකය. ප්‍රධාන අපායවල 4න් නරකය කියන එක ඒක ප්‍රධාන වශයෙන් කොටස් 8ක් බෙදෙනවා. සංජීවේ, කාලසූත්‍රයේ, සංඝාතයේ, රෞරවේ, මහා රෞරවේ, තාපේ, ප්‍රතාපේ, අවීචී කියලා. එතකොට මේ ප්‍රධාන අපායවල 8 තමයි අටමහා නරක කියලා හඳුන්වන්නේ. මේ වගේ එකක් ගත්තොත් එහෙම සෑම නිරයක් වටාම ඔසුපත් නිරේවල් 16 බැගින් නිරේවල් 128ක් තියෙනවා කියනවා. ඒ නිසා සියලුම නිරයන් ගණන ප්‍රධාන වශයෙන් 136ක් විදිහට පෙන්නලා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඔසුපත් නිරේවල් බැගින් 16 බැගින් තියෙන නිසා 128යි, ප්‍රධාන අටමහා නරක 8යි, ඔක්කොම 136ක්
කියලා පෙන්නලා දෙනවා. ඒ නිසා ප්‍රධාන වශයෙන් අපි හිතමුකෝ සංජීවය කියන අටමහා නරකේ පළවෙනි එක කියලා. ඒ නිසා ඊට පහලින් තියෙන්නේ යොදුන් 15000ක්. යොදුන් 15000කට පල්ලෙහින් තමයි ඊළඟ එක. ඊට පස්සේ අපි හිතමුකෝ සංජීවයේ කාල සූත්‍රයේ ඉඳන් සංඝාතය කියන අපාය ගමුකෝ. සංඝාතය කියන අපාය ප්‍රධාන වශයෙන් දෙන්නේ ඒකට තවත් යොදුන් 15000කට පල්ලෙහා. පල්ලෙහාට වෙන්න තමයි මනුස්ස ලෝකෙන් පහළට වෙන්න පොළොවේ යටට යන්න තමයි මේ විදිහට ප්‍රධාන වශයෙන් අපායවල වල පිහිටීම පිළිලා තින්ද අපි ගමුකෝ හරියටම සංජීවයේ කියන අපාය ආයුෂ ගත්තොත් මනුස්ස ලෝකයේ අවුරුදු වලින් චාතුරු මහරජික දිව්‍ය ලෝකයේ අවුරුදු 50යි. ඒ වගේ දිනවක වාණු වලින් හැදිච්ච දිව්‍ය වර්ෂ 500ක් තියෙන චාතුරු මහරජික දිව්‍ය ලෝකෙට. ඒ කියන්නේ අපේ අවුරුදු වලින් ගත්තාම අවුරුදු 90 ලක්ෂයක් විතර. ඒ සම්පූර්ණ දිව්‍ය වර්ෂ චාතුරු මහරජික දිව්‍ය ලෝකේ සම්පූර්ණ දිව්‍ය වර්ෂ ඔක්කොම සංජීවය කියන කුඩාම අපාය එක දවසයි. උදේ ඉඳන් රැය වෙන්න සංජීවය කියන අපායේ උදේ ඉඳන් රැය වෙන්න මනුස්ස ලෝකේ ඉඳන් අවුරුදු 90 ලක්ෂ ගණක් ගත වෙන්න ඕනේ. ඊට පස්සේ අපි හිතමු සංජීවයේ කාල සූත්‍රයේ සංඝාතයේ රෞරවේ මහා රෞරවේ තාපය කියන 7 වෙනි අපායට ගියාම හරියටම අර්ධ කල්පයයි අවීචී කියන 8 වෙනි අපායට ගියාම හරියටම කල්පයයි ආයුෂ. ඒ නිසා කල්පයක් මනින්න අපිට උදාහරණ තියෙනවා. යොදුනක් හැතැම්ම 16ක් කුසමහත දෙකපල්ලා හරි 4 පෙට්ටියක් හදලා අබෑට වලින් පෙට්ටිය පුරවලා පූජාවලිය කියන ආකාරයට අවුරුදු ලක්ෂයකට එක බෑටේ ගානේ අයින් කරොත් එහෙම වෙලත් පෙට්ටිය ඉවර වුණත් කවදාවත් හරියටම කල්පයකට තියෙන අවුරුදු ගාන ඉවර වෙන්නේ නැහැ කියලා පෙන්නලා දීලා තියෙන වගේ මනින්ට කිරන්න බැරි උපමා ගොඩක් දීලා තියෙනවා කල්පයක්. එතකොට අවීචී කියන අටමහා නරකේ හරියටම කල්පයක් ආයුෂ තියෙනවා. එතකොට දැන් අපි කතා කරමු සුගති භූමි 7 ගැන. සුගති භූමි 7 එකතු වෙන්නේ දිව්‍ය ලෝක 6යි මනුස්ස ලෝකයයි 7. දැන් අපි කතා කරන්නේ ප්‍රධාන වශයෙන් මේ සක්වල කාම රූප අරූප කියලා කොටස් තුනකට බෙදෙනවා කිව්වා. දැන් කාම රූපයේ හතර අපාය ගැන කතා කරා. ඊට පස්සේ දැන් අපි කතා කරන්නේ සුගති භූමි 7 ගැන. එතකොට මේ 7 හැදෙන්නේ දිව්‍ය ලෝක 6යි මනුස්ස ලෝකෙයි 7යි. එතකොට දැන් අපි ගමුකෝ මනුස්ස ලෝකේ ආයුෂ ගැන කතා කරන්න ගත්තාම අපිට පැහැදිලි වෙන්නේ නැහැ. ප්‍රධාන අවුරුදු 10ට අඩුත් වෙනවා, අවුරුදු අසංඛ්‍යයට යම් කාලයක වැඩිත් වෙනවා. අවුරුදු අසංඛ්‍යයේ ඉඳලා අවුරුදු 10ට අඩු වෙන කාල සීමාව අන්තක්කල්පයක් කියලා කියනවා. ඉතින් ඒ නිසා ප්‍රධාන වශයෙන් මේ විදිහට අසංඛ්‍යය දක්වා මනුස්ස ලෝකයේ ආයුෂ වැඩිත් වෙනවා, අවුරුදු 10 කරා අඩුත් වෙනවා. ඒ නිසා දිව්‍ය ලෝක පිළිබඳ කතා කරන්න ගත්තාම දිව්‍ය ලෝක 6න් පළවෙනි දිව්‍ය ලෝකයේ තියෙන චාතුරු මහරජික දිව්‍ය ලෝකේ. ඒක හරියට කියනවා මනුස්ස ලෝකෙට වඩා යොදුන් 42000ක් ඉහළින් පිහිටලා තියෙනවා. ඒකට යොදුනක් කියන එක හිතින් මවා ගන්න හැතැම්ම 16ක් කිලෝමීටර වලින් නම් 20ක්. එතකොට යොදුන් 42000ක් ඉහළින් තමයි පළවෙනි දිව්‍ය ලෝකේ පිහිටලා තියෙන්නේ. එතකොට මේවා විද්‍යාත්මකව කවදාවත් හොයලා එලිපෙලි කරන්න පුළුවන් දේවල් නෙවෙයි. අසිරිමත් බුදු කෙනෙකුගේ ඥාණයට පහළ වෙන දේවල් පමණයි. ඊට පස්සේ චාතුරු මහරජික දිව්‍ය ලෝකයට පස්සේ තියෙන දෙවෙනි දිව්‍ය ලෝකෙ පිහිටලා තින්නේ එතන ඉඳන් ආයමත් යොදුන් 42000ක් ඉහළින්. ඊට පස්සේ තුන්වෙනි දිව්‍ය ලෝකෙ පිහිටලා තින්නේ එතන ඉඳන් ආයමත් දිව්‍ය මේ යොදුන් 42000ක් ඉහළින්. එහෙම දිව්‍ය ලෝක 6ම යොදුන් 42000න් ඉහළට තමයි පිහිටලා තියෙන්නේ. එහෙනම් අන්තිම චාතුරු මහා පරිනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකෙ පිහිටලා තියෙන මනුස්ස ලෝකේ ඉඳන් යොදුන් 42000 ඒවා 6කට එහයින් කියන එක අපිට පැහැදිලි වෙනවා. එතකොට දැන් අපි කලමු ඒ දිව්‍ය ලෝකවල ආයුෂ පිළිබඳව විමසලා බලමු. චාතුරු මහරජික කියන පළවෙනි දිව්‍ය ලෝකේ ආයුෂ පෙන්නලා දෙනවා දිව්‍ය වර්ෂ 500යි කියලා. දිව්‍ය වර්ෂ 500යි කියවල මනුස්ස ලෝක වේ අවුරුදු වලින් මිනිස්සු වර්ෂ වලින් ගත්තාම හරියටම 90 ලක්ෂයක් ආයුෂ තියෙනවා කියලා පෙන්නලා දෙනවා. පළවෙනි චාතුරු මහරජික දිව්‍ය ලෝකයේ අවුරුදු 500යි අපේ මනුස්ස ලෝකයේ අවුරුදු වලින් අවුරුදු 90 ලක්ෂයක් තියෙනවා. දෙවෙනි තාවතිංස කියන දිව්‍ය ලෝකේ ගත්තාම තාවතිංසයේ දිව්‍ය වර්ෂ 1000යි. මනුස්ස ලෝකයේ අවුරුදු වලින් ගත්තොත් මේ දිව්‍ය වර්ෂ 1000ක් කියලා කියන්නේ 3 කෝටි 60 ලක්ෂයක් අවුරුදු කියලා තමයි පෙන්නලා දෙන්නේ. යාමේ කියන ඊළඟ දිව්‍ය ලෝකෙට ගියාම දිව්‍ය වර්ෂ 2000යි මනුස්ස ලෝකයේ අවුරුදු වලින් හරියටම කියනවා 14 කෝටි 40 ලක්ෂයක් තියෙනවා කියනවා මනුස්ස ලෝකයේ අවුරුදු වලින්. තුසිතේ කියන දිව්‍ය ලෝකෙට ගියාම දිව්‍ය වර්ෂ 4000ක් තියෙනවා කියනවා. මනුස්ස ලෝකේ වර්ෂ වලින් 57 කෝටි 60 ලක්ෂයක් තියෙනවායි කියනවා. නිම්මාන රති දිව්‍ය ලෝකෙට ගියාම ඔය විසාකාවෙහිම ඉන්නවයි කියන නිම්මාන රති දිව්‍ය ලෝකේ සුනිම්මිත දිව්‍ය රාජයාණන්ගේ අගබිසව කියනවා. ඒ නිම්මාන රතියේ
සුරූපිකාව අග රැජින විසාකාව කියලා පෙන්නලා දෙනවා. ඒ විසාකාවේ ඉන්න නිර්මාණ රතියේ දිව්‍ය වර්ෂ 8000ක් තියෙනවායි කියනවා. මනුස්ස ලෝකයේ අවුරුදු වලින් 230 කෝටි 40 ලක්ෂයක් අපේ අවුරුදු වලින් තියෙනවා. පරිනිම්මිත වසවර්තී කියන සැප අධිකම දීර්ඝතම ආයුෂ තියෙන දිව්‍ය ලෝකෙට දිව්‍ය වර්ෂ 16000ක් තියෙනවායි කියනවා. මනුස්ස ලෝකයේ අවුරුදු වලින් 921 කෝටි 60 ලක්ෂයක් තියෙනවා කියනවා. සමහර විට ඔය පරිනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකයේ ආයුෂ ගත්තාම මෙහි අවුරුදු 15000ක් ගත වෙනවයි කියනවා. එහි උදේ ඉඳන් රැ වෙන්න එක දවසක් ගත වෙන්න. මනුස්ස ලෝකයේ අවුරුදු 15000. ඔන්න දැන් අපි කතා කරපු මේ සක්වලේ පළවෙනි කාම ලෝකවල විස්තරය ඉවරයි. කාම ලෝක හැදුණා කිව්වේ අපායවල 4යි, මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝක 6යි. ඔන්න ওই ටික එකතු වුනහම කාම ලෝකේ. දැන් අපි යනවා කාම රූප අරූප. රූප කියන දෙවෙනි එකට. දැන් රූප භූමි 16ක් තියෙනවා කියනවා. බ්‍රහ්ම ලෝක විදිහට හඳුන්වන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝක. මෙයාලගේ ශරීරයේ තියෙනවා. අරූපාවචර ලෝකෙට ගියාම තමයි කාම රූප අරූප කියන තලයට ගියාම තමයි අර දලුවැඩ සංගරාවි කියන විදිහට සිත මිස කය නොපවතිනා බඹලව කියලා ඒකෙ පෙන්නලා දෙනවා. එනිසා රූප ලෝකේ ශරීරයේ තියෙනවා. එහෙමනම් මේකේ බ්‍රහ්ම ලෝක මෙන්න මේ විදිහට පෙන්ලා දෙනවා. ඒ වගේ විස්තරයක් පෙන්ලා දෙනවා. පුඤ්ඤාභි සංස්කාරමය. ඒ කියන්නේ පින් කරන පින් වලට අනුරූපීව තමයි. දැන් අපි ඒකේ ගත්තම ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ කියන රූප ලෝකවල උපදින්නේ ධ්‍යාන වැඩුපු අය. පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි කියන රූප ලෝකවල උපදින්නේ බ්‍රහ්ම ලෝකවල උපදින්නේ ධ්‍යාන වඩපු අය. ඉතිරි පහ තුල දැන් මේකේ 16ක් තියෙනවා කියන්නේ කියවනේ. එතකොට පළවෙනි 4 තුල උපදින්නේ ධ්‍යාන වඩපු අය. ධ්‍යාන වඩලා ධ්‍යාන පිටින් මැරුණොත් එහෙම ඒ අය උපදින්නේ පළවෙනි ලෝක 4. ඒ රූප ලෝකවල. ඉතිරි පහේ උපදින්නේ අපි හිතමුකෝ මේ අනාගාමී වූ අය. සුද්ධාවාස බ්‍රහ්ම ලෝකය කියලා අපි එකක් ඉගෙනගෙන තියෙනවානේ. සුද්ධාවාසයේ උපදින්නේ අනාගාමී වෙලා මැරුණු අය. කිසි කෙනෙක් අනාගාමී වෙලා ඉඳි මැරුණොත් ඒ අය සුද්ධාවාස කියන භූමි පහේ තමයි උපදින්නේ. ඒ බ්‍රහ්මතල පහේ තමයි උපදින්නේ. අනික් කරුණ තමයි සුද්ධාවාස බ්‍රහ්මතල හැර අනිකුත් ධ්‍යාන තල ප්‍රධාන වශයෙන් පරිත්ත, මධ්‍යම, ප්‍රනීත කියලා ප්‍රධාන වශයෙන් කොටස් තුනකට ආයෙ බෙදෙනවා. ඉතින් ඒ නිසා හරිම සංකීර්ණයි මේ කරුණු හිතන්න ගියාම. නමුත් අපේ ප්‍රතඥ හිතට විශේෂ වෙන්නේවත් නැහැ මේ කරුණු පිළිබඳව කතා කරනකොට. ඒ නිසා ප්‍රථම ධ්‍යාන භූමිවල පළමු වන තලයේ තමයි බ්‍රහ්ම පාරිසජ්ජය කියලා කියන්නේ. ඒ වගේම මේකේ පිහිටීම කියනවා පරිනිම්මිත වසවර්ති කියන. දැන් අපි නතර කරේ දිව්‍ය ලෝකෙන්නේ. අන්තිම 6 වෙනි දිව්‍ය ලෝකේ කතා කරේ පරිනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකේ. අන්න එහෙමනම් අර ප්‍රථම ධ්‍යාන භූමිවල පළමු වෙන බ්‍රහ්මතලයේ තමයි බ්‍රහ්ම පාරිසජ්ජය කියලා කියන්නේ. බ්‍රහ්ම පාරිසජ්ජයේ පිහිටලා තියෙන්නේ පරිනිම්මිත වසවර්ති කියන දිව්‍ය ලෝකේ ඉඳලා යොදුන් ප්‍රධාන වශයෙන් කියනවා 55,80,000ක් ඉහළින් කියලා. ඔන්න එතකොට අපි නතර කරේ දිව්‍ය ලෝක 6 අන්තිම පරිනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකෙන්. එතන ඉඳන් පළවෙනි බ්‍රහ්මතලයේ පටන් ගන්නේ යොදුන් 55,80,000ක් ඉහළින්. කියන්නේ යොදුන් 1,05,000කුයි 8,000කුයි 1,55,000කුයි 8,000කුයි ඉහළින්. එතකොට මේවා අපේ හිතට විශේෂ වෙන්නවත් නැති දුරක් කරුණු කියන එක අපි පැහැදිලි කරගන්න ඕනේ. ඒ වගේම අනිකුත් ඒ බ්‍රහ්ම තලයේ ඉඳලා ඊළඟ එකින් එකට පිහිටලා තියෙන දුරත් හරියටම 55,08,000ක් යොදුන් කියලා පැහැදිලි කරලා තියෙනවා. එතකොට හැම බ්‍රහ්ම තලයක්ම ඒ දුරින් කියලා පිහිටලා තියෙනවා. දැන් දිව්‍ය තල පිහිටලා තියෙනවා යොදුන් 15,000න් 15,000ටනේ. නමුත් බ්‍රහ්ම තල පිහිටන්නේ එතනින් එහාට 55,08,000 ඉඳලා යොදුන්. ඒ නිසා දැන් අපි කතා කරමු ඒ රූප ලෝකේ තියෙන බ්‍රහ්ම තලවල ආයුෂ කොහොමද කියලා. දැන් අපි තාම කතා කරන්නේ කාම රූප අරූප කියන තල තුනෙන් රූප ලෝකය ගැන, කාම ලෝකය ගැන අපි කතා කරා. දැන් යන්නේ රූප ලෝකේ ආයුෂ පිළිබඳව. දුර ප්‍රමාණය අපි කතා කරලා ඉවරයි. පළවෙනි බ්‍රහ්ම පාරිසජ්ජයේ හරියටම පැහැදිලි කරනවා ප්‍රධාන වශයෙන් අසංඛ්‍ය කල්ප කාලක් කියනවා. අසංඛ්‍ය කල්ප කාලක් ප්‍රධාන වශයෙන් තියෙනවා කියනවා. කාලක් කිව්වට එතන තුනෙන් එකක් කියලා කියන්නේ. හරියටම තුනෙන් අසංඛ්‍ය කල්පයකින්
තුනෙන් එකක් ආයුෂ තියෙනවා කියන පළවෙනි බ්‍රහ්ම පාරිසජ්ජයට. එතකොට මේ වගේ ආයුෂ වර්ෂ වලින් එහෙම කියන්න බෑ. දැන් දිව්‍ය ලෝකවල වර්ෂ අපි වර්ෂ වලින් කිව්වා කෝටි 1000 කෝටි ඒ විදිහට 921 කෝටි ගණන් කිව්වා අපි. නමුත් බ්‍රහ්මතල වලට ගියාම අසංඛ්‍ය වලින් තමයි මනින්නේ. ඒවා මනුස්ස ලෝකේවත් දිව්‍ය වර්ෂ වලින්වත් අවුරුදු වලින් කියන්න බෑ. කල්පයකින් තුනෙන් අසංඛ්‍ය කල්පයකින් තුනෙන් එකක් කිව්වත් මනුස්ස ලෝකේ තියෙන කොච්චර ගණිත ක්‍රමයකින් එහාට ගියත් ගණනින් කියන්න බෑ. බ්‍රහ්ම පුරোহিත කියන දෙවෙනි එකට ගියාම හරියටම අසංඛ්‍ය කල්ප භාගයක් ආයුෂ තියෙනවා කියනවා. මහා බ්‍රහ්ම කියන එකට ගියාම අසංඛ්‍ය කල්පයක් හරියටම ආයුෂ තියෙනවා කියනවා. පරිත්තාභ කියන එකට ගියාම බ්‍රහ්මතලයට ගියාම හරියටම මහා කල්ප දෙකක් ආයුෂ තියෙනවා කියනවා. දැන් මේවා එකින් එකට පළවෙනි බුදුරජාණන් වහන්සේගේ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේදී පෙන්නලා දෙනවා. ඒ නිසා අප්පමාන භ කියන බ්‍රහ්මතලයට ගියාම හරියටම මහා කල්ප 4ක් ආයුෂ තියෙනවා කියනවා. ඒ වගේම ආබස්සර කියන බ්‍රහ්මතලයට ගියාම හරියටම මහා කල්ප 8ක් තියෙනවා කියනවා. එතකොට මේවා ප්‍රධාන වශයෙන් ඊට කලින් සඳහන් කරපු හතම. ඒ කියන්නේ අපි හිතමුකෝ බ්‍රහ්ම පාරිසජ්ජේ, බ්‍රහ්ම පුරোহিතේ, මහා බ්‍රහ්මයේ, පරිත්තාභ, අපමානභ කියන ටික ගත්තහම ඒවා මේ හත් වාරයක් ගින්නෙන් විනාශ වෙනවා කියනවා. ඒවා හත් වතාවක් මේ ලෝකේ ඔක්කොම විනාශ වෙන්න කලින් හත් වතාවක් ගින්නෙන් විනාශ වෙනවා කියනවා. ඒ වගේ ආයුෂ ඉවර වෙනකොට. ඒ නිසා ඒවා හරි සංකීර්ණ කරුණු. ඊට පස්සේ එකට ගියාම අපි ආබස්සර කියන එකේ අපි කිව්වා මහා කල්පටයි. ඔන්න ඔය ආබස්සර බ්‍රහ්මතලයේ තමයි අර අපි කියන්නේ ලෝකේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා අග්ගඤ්ඤ සූත්‍රයේදී ඉස්සරෝම මනුස්ස ලෝකේ මේ පෘථිවි ධාතුව ඇති වුණාට පස්සේ අර ආබස්සර දිව්‍ය ලෝකයේ මේ රූප ස්වභාවයක් තියෙන ලස්සන දිව්‍ය කොටාස ඇවිල්ලානේ මේ මහ පොළොවට ඇවිල්ලා අර මහ පොළොවේ රස දැකලා මේකට තෘෂ්ණාව උපදවගෙන යන්න බැරුව ධ්‍යාන බිඳිලා එයාලගේ බලය හීන වෙලා මේකෙම මිනිස්සු විදිහට ඇති වෙන්න පටන් ගන්නවා. ඔන්න ඔය ආවස්සර දිව්‍ය ලෝකෙන් තමයි එනවයි කියන්නේ. ඊට පස්සේ පරිත්ත සුභ කියන එකට ගියාම මහා කල්ප 16ක් ආයුෂ තියෙනවා. අප්පමාන සුභ කියන එකට ගියාම මහා කල්ප 32ක් ආයුෂ තියෙනවා. දැන් අපි මේ කතා කරන්නේ මේ සක්වලේ ප්‍රධාන වශයෙන් කොටස් තුනයි කිව්ව රූප, කාම, රූප, අරූප. කාම ලෝක ගැන කතා කරා. රූප කියලා කියන්නේ එහෙනම් මේ කතා කරන බ්‍රහ්මතල ටික. එතකොට පරිත්ත සුභ කියන එකට ගියාම මහා කල්ප 16යි ආයුෂ, අප්පමාන සුභ කියන එකට මහා කල්ප 32යි ආයුෂ, සුභ කින්නක කියන එකට ගියාම මහා කල්ප 64ක් ආයුෂ තියෙනවා කියනවා. ඊට පස්සේ මේ ඊට කලින් කියපු දැන් ඔය කියපු බ්‍රහ්මතල ටික විනාශ වෙනවයි කියනවා. 8 වෙනි වතාවට මීට පල්ලෙහා සුභකින්නකට කියපු එකට කලින් තිබුණු බ්‍රහ්මතල ටික ජලයෙන් විනාශ වෙනවයි කියලා කියනවා. ඒ බ්‍රහ්මතල ටික බ්‍රහ්ම ලෝකයන් ටික. ඊට පස්සේ එකට ගියාම වේහප්පල කියන එකට ගියාම මහා කල්ප 500ක් ආයුෂ තියෙනවයි කියනවා. ඒක 64 වෙනි වරට මීට පල්ලෙහායින් තිබුණු ටික සුළඟින් විනාශ වෙනවයි කියනවා. ඊට පස්සේ අසඤ්ඤ සත්ත්ව කියන එකට බ්‍රහ්මතලයට ගියාම මහා කල්ප ඒකෙත් හරියටම 500යි ආයුෂ. ඒ නිසා මේක පැහැදිලි කරනවා ඒකබෝකාර භූමියක් එහෙම නැත්නම් ස්කන්ධයක් පමණක් ඇති ලෝකයක් කියලා තමයි මේ අසඤ්ඤ සත්ත්ව කියන බ්‍රහ්මතලයේ පෙන්වලා දෙන්නේ. ඒකෙත් හරියටම මහා කල්ප 500ක් ආයුෂ තියෙනවා. ඊට පස්සේ යනවා සුද්ධාවාස කියන බ්‍රහ්ම ලෝක ටිකට. මේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝක ටික මෙන්න මේවයි. ඒ වගේ ආයුෂ මෙහෙමයි. අවීහයේ උපදින්නේ. අවීහය කියලා එකක් තියෙන. දැන් මේව ඔක්කොම අර ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ කියවෙනවා. අවීහය කියන එකේදී උපදින්නේ සද්ධාධිකයෝ. ශ්‍රද්ධාධිකයෝ උපදින්නේ අවීහයේ. ඒකේ හරියටම මහා කල්ප 1000ක් ආයුෂ තියෙනවා. අතප්ප කියන එකේ උපදින්නේ වීර්යාධිකයෝ. වීර්යාධිකයෝ උපදින අතප්ප කියන එකේ හරියටම මහා කල්ප 2000ක් ආයුෂ තියෙනවා. ඊට පස්සේ අපි හිතමුකෝ ඊළඟ එකට ගියාම සුදස්ස කියලා එකක් තියෙනවා බ්‍රහ්මතලයක්. ඒකේ ස්මෘත්‍යාධිකයෝ කියලා කොටසක් ඉන්නවා. ඒක වැඩපු අය ඒකේ උපදිනවා. ඒකේ හරියට මහා කල්ප 4000ක් ආයුෂ තියෙනවා. ඒ නිසා සමාධි අධිකයෝ උපදින්නේ සුදස්සී කියන ඊළඟ එකේ. සුදස්සී බ්‍රහ්ම ලෝකයේ හරියටම ආයුෂ මහා කල්ප 8000ක් ආයුෂ තියෙනවා කියනවා. එතකොට මේ අපිට මේ එක කල්පයක ආයුෂ කොච්චරද කියලා මනුස්ස ලෝකේ ගණනින් උදාහරණවත් නැහැ. එතකොට මේ කල්ප 8000 කියන්නේ කොච්චරද කියන එක අපිට පැහැදිලි කරගන්න පුළුවන්. අකනිට්ඨ කියන දුරින්ම තියෙන අන්තිම බ්‍රහ්මතලයේ හරියටම උපදින්නේ ප්‍රඥාධිකයෝ. ඒකේ හරියටම මහා කල්ප 16000ක් ආයුෂ තියෙනවා කියනවා. ඒ නිසා මේ බොහෝ බුද්ධ දේශනා බුදුහාඳුරු බණ කියනකොට දේශනාව ඉවර වෙලා අන්තිමේටම
දැන් ඔය අකනිට්ඨකානන් දේවානං කියලා අර අපි දන්න මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ කියනවා මේ බුදුහාඳුරු බණක් කියලා ඉවර වෙනකොට මේ අකනිටා කියන බ්‍රහ්ම ලෝකේ මනුස්ස ලෝකෙට දුරින්ම තියෙන බ්‍රහ්ම ලෝකේ තමයි අකනිටා බ්‍රහ්ම ලෝකේ. අකනිටා බ්‍රහ්ම ලෝකේ දක්වා ඔය කියපු දිව්‍ය ලෝකේ ඉඳන් ඒ කෙලවරටම යනකම් ඔය සඳහන් කරපු හැම එකෙම පිළිවෙලින් පිළිවෙලට සාදුකාර දෙනවා කියන බුදු කෙනෙක් බණ කියනකොට ඒ වගේම තමයි දැන් ඔන්න අපි මෙතන කතා කරලා ඉවරුනේ තාම කාම ලෝකයි රූප ලෝක ටිකයි විතරයි. එතකොට මේ බුදු කෙනෙකුගේ ආඥා චක්‍රය මේ එක සක්වලක් ගැන අපි කතා කරන්නේ ඔය වගේ සක්වලවල් කෝටි ලක්ෂයක් දුරට බුදුහාඳුරුන්ගේ ආඥා චක්‍රය පවතිනවා කියනවා. දැන් අපි මේ තාම කතා කරන්නේ අපිට මේ ඇහැට පේන ඉර හඳින් යැපෙන තල 31 ගැන. ඒකට කියනවා එක සක්වලක් කියලා. නමුත් මේ සක්වලෙන් පිට මේ වගේම සක්වලවල් බුදුවරු පහළ වෙන්නේ නැති සක්වලවල් එතනින් එහාට ගණනින් අනන්තයි කියනවා. ඒවා කෝටි ලක්ෂ ගාණක් එහාට කෝටි ලක්ෂයක් එහාට සක්වලවල් වලට අපි බුදුහාඳුරුන්ගේ ආඥා චක්‍රේ පවතිනවා. අපි බුදුහාඳුරු කියන්නේ ඒ කෝටි ලක්ෂයෙන් එහාටවත් ආයි සක්වලවල් වල බුදුවරු පහළ වෙන්නේ නැහැ. එතකොට හිතන්න ලෝක සත්වයාගේ විශේෂ කොච්චරද කියලා. මේ සක්වල වගේම මේ කියපු තල වගේම හැම සක්වලකම ওই තල ටික තියෙනවා. හැබැයි වෙනසකට දෙන බුදුවරු පහළ වෙන්නේ නැහැ. එතකොට ඒ වගේ සක්වලවල් කෝටි ලක්ෂයක් බුදුහාමුදුරුන්ගේ ආඥා චක්‍රේ පවතිනවයි කියලා කියනවා. දැන් අපි කතා කරමු දැන් කාම ලෝක ටිකක් කතා කරා, රූප ලෝක ටිකක් කතා කරා, අරූප ලෝක ටික ගැන අපි කතා කරමු. මේකට කියනවා අනේඤ්ඤාභි සංකාර හේවත් අරූප ධානය වැඩපු අය තමයි ඒක උපදින්නේ. අරූපාවචර ධානය කියලා අභිධර්මයේ පැහැදිලි කරලා තියෙනවා. මේ ඒ කුසල කර්ම විපාක සම්පූර්ණ කරපු අයට විපාක වශයෙන් තමයි මේ වගේ උපදින්නේ. මේවා තල 4ක් තියෙනවා බ්‍රහ්ම තල. ඒ නිසා මේවට පැහැදිලි කරනවා චතුෝකාර භූමි කියලා. ඒ නිසා මේ වගේ ස්කන්ධ 4ක් තියෙනවා කියනවා. ඒ නිසා අපි එදා කියවනේ අන්තිමේටම නතර කරේ රූපාවචර බ්‍රහ්ම ලෝකේ අකනිට්ඨක බ්‍රහ්ම ලෝකෙන් අකනිටා බඹ ලෝක කියලා නේකට කියන්නේ. දුරින්ම තියෙන බඹ ලෝක. එතන ඉඳන් තමයි දැන් පටන් ගන්නෙ. ඒ නිසා මේ අකනිටා බ්‍රහ්ම තලයේ ඉඳලා අකනිටා බ්‍රහ්ම ලෝකයේ අයිති වෙන්නේ. එතකොට රූප ලෝකයට දැන් මේ අරූප ලෝකෙට ගියාම අරූප ලෝකෙ පිහිටලා තියෙන්නේ අකනිටා කියපු අන්තිම බ්‍රහ්ම ලෝකෙ ඉඳලා යොදුන් 55,80,000ක් ඉහළින්. එතකොට එතනින් එහාට පවතින තල 4ම එකිනෙකට දුර තියෙනවා 55,08,000ක් යොදුන් දුරක්. එතනින් ඉහළට පවතින්නේ එහෙමයි. දැන් අපායවල් කිව්වේ අර යොදුන් 15,000න් 15,000න් පල්ලෙහාට දැන් මේ දිව්‍ය ලෝක පළවෙනි දිව්‍ය ලෝකෙන් ඉඳන් 6 වෙනි දිව්‍ය ලෝකෙටත් එතනින් එහාට අපි කතා කරා රූප බ්‍රහ්ම ලෝක ටිකට ආපුවාම ඒ ටික ඊට පස්සේ දැන් අපි ආවා අන්තිම අකනිටා බ්‍රහ්ම ලෝකෙන් ඉඳන් අරූප ලෝක කියන තුන්වෙනි මේ සක්වලේ තුන්වෙනි කොටසට. කාම රූප අරූප. දැන් අරූප තලයේ තමයි අපි ඉන්නේ. අරූප තලයේ පළවෙනි එක පිහිටලා තියෙන්නේ අකනිටා කියන අන්තිම බ්‍රහ්ම ලෝකෙන් ඉඳන් යොදුන් 55,08,000ක් ඉහළින් කියලා කියනවා. ඒ නිසා මේකේ පළවෙනි අරූප ලෝකයේ හැටියට පෙන්වලා දෙන්නේ ආකාසානං ඡායතනේ. ඒක පිහිටලා තියෙන එතකොට අකනිටා බ්‍රහ්ම ලෝකෙන් ඉඳලා යොදුන් 55,08,000ක් ඉහළින්. ඊට පස්සේ එක පිහිටලා තියෙන්නේ තර විදිහටම යොදුන් 55,08,000ක්. එහෙම හතරම එතනින් එහාට පිහිටලා තියෙනවා කියනවා නේව සංඥා නාසඤ්ඤායතනෙ කියන අරූප ලෝකයේ දක්වාම. දැන් අපි බලමු මේ වගේ ආයුෂ කොච්චරද කියලා. පළවෙනි බ්‍රහ්මතලයේ තමයි අරූප ලෝකේ ආකාසානං ඡායතනෙ. ඒකේ හරියටම මහා කල්ප 20000ක් ආයුෂ තියෙනවා. කොහොමද අතන නතර වුණේ අකනිටා බ්‍රහ්ම ලෝකේ 16000යි කියලානේ. දැන් අරූප ලෝකයට ආපුවාම ඒකේ හරියටම ආයුෂ පළවෙනි එකේ මහා කල්ප 20000ක් ආයුෂ තියෙනවා කියනවා. ඊට පස්සේ විඥානං ඡායතනෙ කියන දෙවෙනි එකේ මහා කල්ප 40000ක් ආයුෂ තියෙනවා කියනවා. ආකින්චඤ්ඤායතනෙ කියන තුන්වෙනි එකේ මහා කල්ප 60000ක් ආයුෂ තියෙනවා කියනවා. නේව සංඥා නාසඤ්ඤායතනෙ කියන එකේ මහා කල්ප 84000ක් ආයුෂ තියෙනවා කියනවා. එතකොට මේවා පිළිබඳ විස්තර කරන්න ගියාම අපිට පැහැදිලි වෙනවා මේ මොනතරම් මනුස්ස ලෝකෙට දුරකින් මේවා පිටලා තියෙනවද කියලා. ඉතින් ඒ නිසා ඔන්න දැන් කාම රූප අරූප කියන තල 3ම ඉවරයි. මේ තල තුනේ ප්‍රධාන වශයෙන් ඔක්කොම තල 31ක් තියෙනවා කියන. එතකොට එක සක්වලකට තල 31ක් තියෙනවා. කාම රූප අරූප කියන කොටස් තුනට යටත්ව ඒ වගේම දැන් කාම ලෝකේ අපි කිව්වේ අපායවල 4යි මනුස්ස ලෝකේ දිව්‍ය ලෝක 6යි කාම ලෝකෙට. ඊට පස්සේ රූප ලෝකෙට අර කියපු ටික. අරූප ලෝකෙට මේ කියපු අවසාන 4. මේ ඔක්කොම එකතු වුණාම තල 31ක් තියෙනවා කියනවා. දැන් අපි ඒ සියලුම ලෝකයන්හි පොඩි අර්ථ විවරණයක් කරමු මුළු ලෝකයන් පිළිබඳව මුළු සක්වල පිළිබඳව. ප්‍රධාන වශයෙන් අපාය භූමි කියලා අපි හඳුන්වන්නේ පුණ්‍ය සම්මතයෙන් බැහැර වෙච්ච අය. පිනෙන් බැහැර වුණු අය තමයි
අපාය. ඒ නිසා අපාය කියන නම හැදෙන්නේ පුණ්‍ය සම්මත අය කෙරෙන් ඉවත් වූයේ යන අර්ථයෙන් අපාය නම් වේ කියන විග්‍රහය තමයි අටුවාවල දීලා තියෙන්නේ. සුගතිය කියලා කියන්නේ ඊට පස්සේ දැන් අපි මේව පහු කරගෙන ආවේ සුගතිය. දැන් අපායවල 4යි කිව්වා. ඊට පස්සේ සුගතියට අයිති වෙනවා කො මනුස්ස ලෝකේ දිව්‍ය ලෝක 6යි. එහෙනම් සුගති කියන එක හැදෙන්නේ අනේක විද සැපත් ඇතිව යා යුතු ඉපදිය යුතු තැනයි සුගතිය. මෙහෙම විදිහට තමයි අටුවාවේ පැහැදිලි කරලා තියෙන්නේ. තිරිසන් කියන එක හැදෙන්නේ සැපයට හරස් වූ තැන බැවින්ද. සෑම ඉරියව්වක්ම හරහට පැවතෙන බැවින්ද තිරිසන් නම් වේ. තිරච්ඡාන ගතා චේති. තිරිසන් කියලා කියන්නේ සැපයට හරස් වූ කියන. දැන් ඔය තිරිසන් කියලා කියන්නේ හරස් කියන අර්ථය. සැපයට හරස් වූ බැවින් සහ සෑම ඉරියව්වක්ම ඒ සත්තුන්ගේ පවතින්නේ හරහට පවතින්නේ. ඒ නිසා තිරිසන් නම් වේ කියලා ඒ නම හැදිලා තියෙන්නේ. ඊට පස්සේ මිනිස්ය කියන වචනේ හැදින්නේ මනුස්ස ලෝකයට අදාළව ස්මෘතිය. සූර භාවයේ බ්‍රහ්මචර්යාවට සුදුසු බව ආදී ගුණයෙන් උසස් මනසක් ඇති බැවින් මිනිස්ය නම් වේ. බ්‍රහ්මචර්යාව පුරන්න සුදුසු අය තමයි මිනිස්ස කියන වචනේ හැදෙන්නේ. චාතු මහරජිකය කියන වචනේ හැදෙන්නේ සතරවරන් දෙවිවරුන්ගේ වාසස්ථාන භූමිය තමයි මේ චාතු මහරජිකය කියන එක. එතකොට සතරවරන් දෙවිවරු ඉන්නේ චාතුරු මහරජිකය. ඊට පස්සේ තාවතින්සේ කියන දෙවෙනි එකට ගියාම මගමානවකතුමා සමග කුසල් රැස් කරපු දෙතිස් දෙනා ඉපදුණු භූමිය තමයි සක්‍ර භූමිය කියලා හඳුන්වනවා. තාවතින්සේ කියලා කියන්නේ. ඒකෝර මේ අය විතරක් නෙමෙයි අනන්ත ගණන් ඒවා ඉපදුණු අය ඉන්නවා. ප්‍රධාන වශයෙන් ඒවා හඳුන්වන්නේ ඒ විදිහට. යාමේ කියන දිව්‍ය ලෝකේ මේ උපදිනවා කියන දුකින් ඉවත් වූ යන අර්ථයෙන් තමයි යාම කියන වචනේ හැදිලා තියෙන්නේ. දුකින් ඉවත් වූ යාම. තුසිතේ කියන වචනේ හැදිලා තියෙන ස්වකීය සැප සම්පත් වලින් දෘෂ්ටිමත් වූ යන අර්ථයෙන්. තමන්ට තියෙන සැප සම්පත් වලින් දෘෂ්ටිමත් වූ තුසිත කියන වචනේ හැදිලා තියෙන. තුසිත කියන වචනේ තේරුම. නිම්මාන රතේ කියන වචනේ හැදෙන්නේ තමන් මවාගත් සම්පත්තියෙන් සතුටු වෙන ඇලුම් කරන යන අර්ථයෙන්. ඒ කියන්නේ ඒකේ ඉන්න දෙවිවරුන්ට නිම්මාන රතේ අපි කිව්වා විසාකාව ඉන්නවා කියලා. හිතන දේක් මවා ගන්න පුළුවන් තමන්ට. එතකොට දිව්‍ය ලෝකේ යම් සැපයක් අවශ්‍ය නම් මවාගෙන සතුටු වෙන්න පුළුවන් සැපයක්. තියෙන දේවල් වලින් නෙවෙයි ඇති දෙයක් මවා ගන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ සතුටු වෙන අය නිම්මාන රතේ. පරිනිම්මිත වසවර්ති කියලා කියන්නේ අනුන් මවා දෙන සම්පත් විඳින මේ දිව්‍ය ලෝකයක්. එතකොට දිව්‍ය ලෝක 6 ටික ඉතරයි. ඊට පස්සේ අපිට මේ කාම ලෝකේ ඉවරයි. රූප ලෝකේ අදාළ බ්‍රහ්ම ලෝක ටික කියනවා. බ්‍රහ්ම පාරිසජ්‍ය කියන වචනේ හැදෙන්නේ මහා බ්‍රහ්මයන්ගේ පිරිවර වසන කියන අර්ථයෙන්. බ්‍රහ්ම පුරෝහිත කියන වචනේ හැදෙන්නේ මහා බ්‍රහ්මයන්ගේ පුරෝහිත ස්ථාන කියන අර්ථයෙන්. මහා බ්‍රහ්ම කියන ලෝකේ නම හැදලා තියෙන ප්‍රථම ධ්‍යාන ආදී ගුණ ප්‍රණීත ලෙස වැඩපු බැවින්. පරිත්තාභ කියන වචනේ හැදෙන්නේ ආබස්සර බ්‍රහ්මයන්ට වඩා අඩු ආලෝක ඇති බැවින්. ආබස්සර දිව්‍ය ලෝකයෙන් අපි කිව්වා මහ පොළොවට ඉස්සරහම ඉන්නේ ආබස්සර දිව්‍ය ලෝක කියලා. එයාලා හරීම ප්‍රභාස්වරයි කියනවනේ. ආලෝකමත් කියනවනේ ශරීරය යාලගේ. ආලෝකයේ ඈතට විහිදෙනවා කියන. එතකොට පරිත්තාභ කියන වචනේ හැදෙන්නේ ඒ ආබස්සර දිව්‍ය ලෝකයේ ආයත බ්‍රහ්ම ලෝකයේ ආයත වඩා ආලෝක අඩුවෙන් ඇති බැවින් කියන අර්ථය. අප්පමාන භ කියන වචනේ හැදෙන්නේ පරිත්තාභ කියන බ්‍රහ්මයන්ට වඩා අප්‍රමාණ ආලෝක ඇති බැවින්. ඒ කියන්නේ පරිත්තාභ කියන බ්‍රහ්මතලයේ අයට වඩා ආලෝකයේ අප්‍රමාණ භ කියන අයගේ ආලෝකයේ වැඩි. දැන් ඕක අර මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ හරි පැහැදිලිවට පාලියෙන් කියලා තියෙනවා. ආබස්සර කියන වචනේ හැදිලා තියෙන්නේ හාත්පස නිරතුරුවම විහිදෙන ආලෝකයේ ඇති බැවින්. ආබස්සර කියලා කියන්නේ ප්‍රභාස්වර භාවයේ. හාත්පසින්ම ආලෝකයේ නිරතුරුවම තමන්ගේ ශරීරයට විහිදෙනවා. පරිත්ත සුභ කියන එක හැදෙන්න තියෙන්නේ ඒක ඝන වූ ආලෝක උපරිතල බ්‍රහ්මයන්ට වඩා අඩු බැවින්. ඒකට මේවා මේ තමන්ට අහන්න ලැබීම සතුටක් කියලා තමයි අපි දකින්න ඕන. මොකද බුදු කෙනෙකුගේ අසිරිමත් බුද්ධ ඥානයට විතරයි මේවා ගොදුරු වෙන්නේ. ඉතින් මේවා කරුණු එකපාරක් අහන්න ලැබුණත් සසර කරපු පිනක් ඒක. අප්පමාන සුභ කියන වචනේ හැදෙන්නේ පරිත්තාභ සුභේහි වාසය කරපු අයට වඩා ඒක ඝන ආලෝකයේ ඊට වඩා තියෙන බැවින් ඊට වඩා ඇති බැවින් සුභ කින්නක කියන බ්‍රහ්මතලයේ උපදින්නේ ශරීරාලෝකයෙන් අතිශයින්ම ආකීර්ණක වූ බැවින් අර ඔක්කොටම වඩා වේහප්පල කියන බ්‍රහ්ම ලෝකෙ උපදින්නේ විපුල වූ ධානානිසංස ඇති බැවින් ධාන වඩපු අය. විපුල කියලා කියන්නේ මහත් වූ කියන අර්ථයනේ. අසඤ්ඤ සත්ත්ව කියලා කියන්නේ සංඥා විරාග භාවනාවෙන් නිරුද්ධ වූ චිත්තසංතාන ඇති බැවින්. සුද්ධාවාසය කියලා කියන්නේ අනාගාමී සුද්ධවන්තයින්ගේ වාසස්ථාන භූමි වූ බැවින්. අවීහය කියලා කියන්නේ සුළු කලකින් ස්ථාන අත් නොහරින බැවින්. අතප්පය කියලා කියන්නේ තැවීම් කිසිත් නැති බැවින්. මේ නම් ඔක්කොම බ්‍රහ්මතරවල නම්. සුදස්ස කියලා කියන්නේ පරම සුන්දර සැප ඇති බැවින්. සුදස්සී කියලා කියන්නේ අතිශයින් පිරිසිදු දැකීම් ඇති බැවින්. අකනිට්ඨ කියලා කියන්නේ කිසිවෙකුට කනිටු නොවන බැවින්. ඉතින් මෙන්න මේ විදිහට සක්වල විභංගය කියලා තමයි මේකට පැහැදිලි කරන්නේ. අපි මේ ඉපදිලා ඉන්න අපට හැට පේන මේ දිව්‍ය ලෝක
ටිකයි අපායවල් බ්‍රහ්ම ලෝක මනුස්ස ලෝක ආදී ඔක්කොම යැපෙන්නේ මෙන්න මේ අපිට පේන ඉරෙන් සහ හඳෙන්. මේ ඉර හඳ ආලෝකය මේ වැටෙන තල 31ට එක සක්වලක් කියලා කියනවා. එතකොට කාම රූප අරූප කියන තල තුන තමයි ප්‍රධාන. ඒ වගේ අණු කොටස් තමයි අපි ඔය පැහැදිලි කරේ. එක සක්වලක් කියලා කියන්නේ අන්න ඕකට. ඔන්න ඔය කියපු විස්තර ආයුෂ ප්‍රමාණය සහ ඒවත් පිළිදලා තියෙන දුර ආදි කොට ඇති ඔක්කොම එකතු වුනහම මේ එක සක්වලක්. එක සක්වලකට අයිති. එතකොට ලෝතර බුදු කෙනෙක් පහළ වුණාම ওই සක්වලේ ඉන්න ඔක්කොම ඒ සක්වලට අයිති. බුදුහාමුදුරු පහළ වුණ සක්වලට අයිති. මේකෙන් පිට මේ වගේම තල 31කින් සමන්විත දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ආදී ඔක්කොගෙම සමන්විත සක්වලවල් ඉරහඳවල් වලින් යැපෙන සක්වලවල් මේන් එපිට පිහිටලා තියෙන ගාන අසංඛ්‍යයි අනන්තයි අප්‍රමාණයි කියලා බුදුහාඳුරු දේශනා කරලා තියෙනවා. ඒ වගේ හැබැයි බුදුරු පහළ වෙන්නේ නැහැ. බුදුරු පහළ වෙලා සත්වය සසරින් ඈතර කරන්නේ මේ සක්වලේ විතරයි කියනවා. ඒ නිසා මේකට මඟුල් සක්වල කියලා කියනවා. ඉතින් ඒ නිසා ඒ බුදුහාඳුරුන්ගේ ආඥා චක්‍රයේ ආඥාව ওই වගේ සක්වලවල් කෝටි ලක්ෂයක් එහාට පවතිනවයි කියලා පැහැදිලි කරලා දෙනවා. එතකොට ඒව මේ ප්‍රත්‍යඥ අපගේ ඥානයේ විශේෂ වෙන්නේවත් ගොදුරු වෙන්නේවත් නැහැ. ඉතින් ඒ නිසා ඒවා අපි මේ වගේ කරුණු අසා දැනගත් පමණින්ම ඒවා අහන්න ලැබීමත් පිනක් කියන එක අපි දකින්න ඕනේ. ඒ නිසා මේවා ලෝතර බුදු කෙනෙක් පහළ වෙලා ආශිර්වාද බුද්ධ ඥාණයෙන් හෙළි කරන ලෝකයට පැහැදිලි කරන කරුණු මිසක් විද්‍යාවකින් හොයලා මැනලා කියන්න පුළුවන් පැහැදිලි කරන්න පුළුවන් කරුණු එහෙම නෙවෙයි. ඒ නිසා අපි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපේ নমස්කාරය වේවා කියලා අපි සිහිපත් කරමු. ත්‍රිවංශ සරණයි.